අයිබන් සුබ දැසනක් වාසනාවන්ත දැසනක් නිරෝගීමත් දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. තාමත් කොරෝනා පිළිබඳව බයක් සමාජය තුළ තියෙනවා, අපේ රටේ තියෙනවා. ඒ නිසා බොහොම ආදරෙන් ඔබෙන් ඉල්ලනවාත් සෞඛ්‍ය උපදෙස් නිවැරදිව පිළිපදින්න, ඒ වෙනුවෙන් කැප වෙන්න, කොරෝනා වලින් තොර රටක් වෙනුවෙන් කොන්දේසි විට හිත මැදිහත් වීමක් ඔබ කරන්න. ඒ ආදරණීය ආරාධනාවවත් කරන හත්වෙනි පය කණ්ඩායම. ඒ ආරාධනාවත් එක්ක අපි සූදානම් 7 වෙනි පැය ආරම්භ කරන්න. අද 7 වෙනි පැය අපේ මේ කාල සීමාව වෙන් කරගන්නේ අපේ රටේ 5 වෙනි විධායක ජනාධිපතිතුමන් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ දේශපාලන භූමිකාව තුළ, එතුමන්ගේ 50 වසරක දේශපාලන භූමිකාව තුළ, එතුමන්ගේ කාලවකවානුව තුළ එතුමන් සිදු කළ විදේශ ප්‍රතිපත්තියේ ස්වභාවය හඳුනා ගන්න. මේ අපි අපේ රටේ විදේශ ප්‍රතිපත්තියේ ආරම්භයේ සිට අද දක්වා වූ විදේශ ප්‍රතිපත්තිය කියන කාරණාව කියන මේ කාල පරාසය තුලම අපි මේ කියවා ගැනීම වෙනුවෙන් සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම්. ඒ වෙනුවෙන්ම අපි බොහොම ගෞරවයෙන් අද ආරාධනා කළා. අපේ රටේ විතරක් නෙවෙයි, ලෝක දේශපාලනයේ ඕනෑම විචල්යක් තුළ එතුමන්ට මනා කියවීමක් තියෙනවා. ඒ නිසා අපි දේශපාලන විචාරකයෙක් විදිහට හඳුනා ගන්න ගරු මොහන් සමරනායක මැතිතුමන්ට ආරාධනා කළා. අද 7 වෙනි පැය තාමත් මාදරින් ආයතන කියලා පුතුමා වැඩසටහන් පිළිගන්නවා. එතුමන්ගේ සහභාගීත්වය තුළ එදා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ දේශපාලන ගමන් මගේ විදේශ ප්‍රතිපත්තියේ ස්වභාවය සහ අද දක්වා ගමන් මගේ දේශපාලන ප්‍රවණතාවයන් තුළ අපේ රටේ විදේශ ප්‍රතිපත්තියේ කේන්ද්‍රගත වීම අපි මනාව හඳුනා ගනිමු. මම කැමතියි මොහන් සමරනායක මැතිතුමනි මුලින්ම රටකට විදේශ ප්‍රතිපත්තියක තියෙන වැදගත්කම ඔබතුමාගෙන් පැහැදිලි කරගන්න ඉස්සෙල්ලාම. අපි මේ ප්‍රශ්නේට පිළිතුරේ ප්‍රවේශයක් විදිහට විදේශ ප්‍රතිපත්තිය කියන්නේ කුමක්ද කියන එක තේරුම් ගන්න උත්සාහ කරමු. විදේශ ප්‍රතිපත්තියක් පිළිබඳ අර්ථකථන විශාල සංඛ්‍යාවක් තිබෙනවා. දකින්න පුළුවන්. ඒ සියල්ල කැටි කොටගත් පිට මමගේ හැදෑරීම් අනුව දැනීමේ ප්‍රමාණයට විදේශ ප්‍රතිපත්තිය වශයෙන් අදහස් කරන්නේ කිසියම් රටක් තම රටේ අභිවෘද්ධිය පාදක කොටගෙන ඉලක්ක කොටගෙන ලෝකයේ සෙසු රටවල් සමග පවත්නා සම්බන්ධතා, ලෝකයේ සිදුවන විවිධ සිදුවීම් අරබය අනුගමනය කරන ක්‍රියාමාර්ග ප්‍රතිපත්ති සමූහය තමයි විදේශ ප්‍රතිපත්තිය ලෙස ඉතාම සංක්ෂිප්තව ගොනු කළ හැක්කේ. ඉතින් රටකට විදේශ ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙනවා විශේෂයෙන් ඒ රට සෙසු රටවල් සමග සබඳතා පවත්වන නිසා. ආර්ථික, සමාජීය, සංස්කෘතික, දේශපාලන ආදී වශයෙන්. අනික් පැත්තෙන් ඒ එක එක වකවානුවේ පවත්නා වූ ලෝක රටාවේ ස්වභාවය විසින් සෑම රටකටම බල කරනවා තමන්ගේම වූ විදේශ ප්‍රතිපත්තිය සකස් කර ගැනීමට. ඉතින් දසුන් මට මේක පැහැදිලි කරන්න දෙන්න, මොකද්ද මේ ලෝක රටාව කියන්නේ? ඕනෑම ඓතිහාසික යුගයකදී ලෝකේ රටවල් අතර පවත්නා වූ සම්බන්ධතා ව්‍යුහයක් දකින්නට පිළිවන්. කුමන රට කවර රටක් සමගද සන්ධානගත වෙන්නේ, ඒ කුමන අරමුණු සඳහාද, ඒ අවධියේ පවත්නා වූ ආර්ථික නිෂ්පාදන සමාජ ක්‍රියාවලිය කෙබඳුද කියන එක තමයි ලෝක රටාවෙන් අදහස් වෙන්නේ. ඉතින් මේ ඊටම දීර්ඝ කතාවක්, නම් මට කෙටි කරන්න උත්සාහ කරනවා. ලෝක රටාව එක තැන තියෙන දෙයක් නෙවෙයි. ලෝකේ කිසි දෙයක් එක තැන තියෙන්නේ නැහැ, වෙනස් වෙනවා. අපට දකින්නට ලැබෙනවා මනුෂ්‍ය ඉතිහාසයේ 15 වෙනි සියවසේදී පමණ නව ලෝක රටාවක් ගොඩනගෙන්න පටන් ගන්නවා. ඒ ලෝක රටාව බිහිවන්නේ ඒ කියූ කාලවකවානුවේදී ලෝකයේ අලුත් ආර්ථික සමාජ සංවිධානයක් උපත ලැබ පරිණාමය වීමට සමගාමීව. කුමක්ද මේ ආර්ථික සංවිධානය? බොහෝ අය මේ වචන කියන්න අකමැති. ඒ තමයි දසුන් ධනේශ්වර ආර්ථික සමාජ ක්‍රමය. කියන්නේ ධනය උත්පාදනය කිරීමම මුල් කොටගත් සමාජ ක්‍රමය. ඒ සමාජ ක්‍රමයේ ඔස්සේ ලෝකයේ රටවල් 14ක්, විශේෂයෙන් බටහිර ජාතීන් 14ක් ධනවත් වෙනවා. ඒ ධනවත් භාවයට සමානව බලවත් වෙනවා. එකී වූ රටවල ඒ ධනය ගොඩනගන්නේ සහ බලය ගොඩනගන්නේ ලෝකයේ සිටින් තිබෙනා වූ සෙසු රටවල්
තමන්ගේ අවනත භාවයට ග්‍රහණයට ගැනීමෙන් කේන්ද්‍රීය රටවල් පරිධිය රටවල් ග්‍රහණය කරගන්න. මේක තමයි ඔය අපිටම සාමීර් අමීන් ආන්ද්‍රේ ගුන්දර් ෆ්‍රැන්ක් වැනි අය ඔය සෙන්ටර් පෙරිපෙරි රිලේෂන්ෂිප් මධ්‍ය පරියන්ත පරිදි සම්බන්ධතාවක. කියන්නේ රටවල් ලෝකේ රටවල් ගත් පිට මුදුනේ ඉන්නවා බලවත් සහ ධනවත් රාජ්‍යයන් සමූහයක්. ඒ රාජ්‍ය සමූහය පරිදියේ සිටින පරිවාරයේ තිබෙන රාජ්‍යයන් තමන්ට අභිමත පරිදි පාලනය කරන්න හසුරුවන්න උත්සාහ කරනවා. ඊළඟට මේ රටාවෙම ස්වභාවයක් තමයි අර මාකී ධනේශ්වර ආර්ථිකයේ සමාජ ක්‍රමේ එය ප්‍රසාරණය වන එක. ඒ යම් රටක බිහි වෙලා එතන තියෙන්නේ නැහැ. නිරතුරුවම ප්‍රසාරණය. දසුන් මේක තමයි අප දකින විදිහට මේ පසු කාලයේදී ගෝලීයකරණය කියන වචනයෙන් හඳුන්වන්නේ. එතම ගෝලීයකරණය අලුත් දෙයක් නෙවෙයි. ඒ පරණ ක්‍රියාදාමයක්. අර ධනේශ්වර ආර්ථිකය ව්‍යාප්ත වීම තමයි. නමුත් අද ඒක ඉතා උච්ච අවස්ථාවකට පැමිණ තිබෙනවා. ඒ නිසා ඊටාම කුඩා රාජ්‍යයට පවා ඊටාම දුබල රාජ්‍යයට පවා ගෝලීයකරණය වූ මධ්‍ය පර්යන්ත සබඳතාවක් සහිත ලෝක රටාව ඇතුළේදී අනිවාර්යයෙන්ම තීරණය කරන්න වෙනවා ලෝකයේ සෙසු රටවල් සමග පවත්නා ගන්නේ මොන විදිහේ දේශපාලන ආර්ථික සමාජීය සම්බන්ධතාවද කියන එක. නමුත් කුඩා රටකට දුබල රටකට මේ ස්වාධීනම තීරණය කිරීමේ ඉතාම සීමා සහිතයි. මොකද බලපෑම් කරන නිසා. දැන් අපි වර්තමානයේ නිදර්ශනයක් ගනිමු. ශ්‍රී ලංකාවට කොයිතරම් බලපෑම් තිබෙනවාද? ලෝකයේ බලවත් සෑම ආකාරයකම බලවතුන්ගේ ඇමරිකා එක්සත් ජනපදයේ යුරෝපා සංගමය චීනය රුසියාව ඉන්දියාව මේ සෑම රටකින්ම මට මතක් වෙනවා දසුන් මීට වසර කිහිපයකට පෙර අපේ රටේ තිබුණා ගෝල් ඩයලොග් නමින් කතිකාව සංවාදයක් වරින් වර ඒක මේ ආරක්ෂක හමුදා එකතු වෙලා තමයි කරන්නේ. එක වරක් ගෝල් ඩයලොග් කිව්වට ඒක ගාල්ලේ නෙමෙයි තියෙන්නේ. ඒක මේ සාමුද්‍රීය කටයුතු විශේෂ කරගෙන සංවිධානය කළේ. එක් අවස්ථාවක මගේ හිතේ 2010 හෝ 11 දී ඒ ගෝල් ඩයලොග් සංවාදයේ ප්‍රධාන කතිකයා දේශකයා වුණේ හැරි හැරිස් නැමැති ඇමරිකානු අඩ්මිරාල්වරයෙක්. ඒ අඩ්මිරාල්වරයා කියනවා ශ්‍රී ලංකාවට අතිශය වැදගත් උපාය මාර්ගික අගයක් සහිත භූමියක්. මේ අගය එන්නේ කොහෙන්ද? ඔහු කියනවා කරුණු තුනක් නිසා. කුමක්ද කරුණු තුන? 1 පිහිටීම, 2 පිහිටීම, 3 පිහිටීම. ඔහු කිව්වේ ලොකේෂන්. ඉතින් ලංකාවට තමන්ගේම වූ ස්වාධීන ප්‍රතිපත්තියක් සකස් කර ගැනීම අනුගමනය කිරීම හරිම දුෂ්කරයි. ඒ දුෂ්කරතා මැද සමහර රටවල් යම් ප්‍රමාණයට සිය රටේ අභිවෘද්ධිය මුල් කරගත් විදේශ සබඳතා ව්‍යුහයක් ජාලයක් ගොඩනගා ගන්න සමත් වෙනවා. මට මගේ මේ ඔබේ පළමු ප්‍රශ්නයේ පිළිතුරේ මගේ අවසාන කාරණය තමයි කිසියම් රටක් අනුගමනය කරන විදේශ ප්‍රතිපත්තිය ඒ රටේ යම් කාලවකවානුවක පාලනයේ සිටින පාලක පන්තියේ දේශීය දේශපාලන ආර්ථික සමාජ ප්‍රතිපත්තිවල දිගුවක් එක්ස්ටෙන්ෂන් එක. අපේ රටේ ආරම්භක කාලවකවානුව තුළ ඔය පිහිටීම කියන වටිනාකමත් හඳුනාගෙනද විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ? ආරම්භයේදී අපට ශ්‍රී ලංකාවට විදේශ ප්‍රතිපත්තියක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ 1948න් පස්සේ. මන්ද ඊට කලින් අපි යටත් විජිත. අපට හැකියාවක් තිබුණේ නැහැ. ස්වාධීනව විදේශ සබඳතා තෝරා ගැනීම හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි දෙවැනි ලෝක සංග්‍රාමයේදී බ්‍රිතාන්‍යය අපේ රටේ භූමියේ ප්‍රයෝජනට ගන්නවා ඔවුන් සෙසු රටවල් සමග කළ යුද්ධය සඳහා. ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් ගොඩනැගීමේ අවකාශය විවෘත වෙන්නේ 48. ඒ දේශපාලන නිදහස ලැබීමෙන් පස්සේ. නමුත් දසුන් අර මා කලින් කී බාධක සීමාවන්
මේ විදේශ ප්‍රතිපත්තිය තීරණය කිරීමට අදාළ වෙනවා. දෙවනුව මා සඳහන් කළා රටක විදේශ ප්‍රතිපත්තිය අභ්‍යන්තර ප්‍රතිපත්තිවල දිගුවක් වෙනවා. 1948න් පසු අපේ රටේ බලයට පැමිණෙන දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂයට තිබුණා තමන්ගේම වූ දේශපාලන ආර්ථික ප්‍රතිපත්ති සමූහය ක්‍රියාමාර්ග සමූහය. ඒක පදනම් උනේ ගොඩනැගිලා තිබුණේ අර මා කලින් ආරම්භයේදීම සඳහන් කළ ධනවාදී ආර්ථික ක්‍රමය මුල් කරගෙන. ඊළඟ ධනේශ්වර ආර්ථික රටාවේදී මා කිව්වා ලෝකේ රටවල් 14ක් මුදුනේ ඉන්නවා. ඒ තමයි අධිරාජ්‍යවාදයේ ගොඩනැගූ රටවල්. එතකොට මේ රටේ 48න් පස්සේ බලයටපත් වුණු එක්සත් ජාතික පක්ෂය සන්ධානගත වුණේ, බැඳුනේ, එකතු වුණේ අර තමන්ගේ දේශීය ආර්ථික ප්‍රතිපත්තියට වඩා සමීප ඒ බටහිර කඳවුර සමග බටහිර රාජ්‍යයන් සමූහය සමග. දැන් මෙතනදී අපි මම කිසිසේත් අදහස් කරන්නේ නැහැ දසුන් එක්සත් ජාතික පක්ෂය ඒ වකවානුවේදී රට වෙනුවෙන් කිසිවක් නොකළා කියලා. කරපු වැඩ කොටසක් තියෙනවා. දසුන් මේ වගේ සාකච්ඡාවකදී මා විශ්වාස කරන්නේ අපි වාස්තවික විග්‍රහය. ඒ කියන්නේ තිබෙන දේ තිබෙන හැටියෙන් දකින විග්‍රහයකට තමයි යා යුත්තේ. කුමකටද? ඒ ඓතිහාසික යථාර්ථය තේරුම් ගැනීම, වර්තමානයේ සහ අනාගතයේ හැඩගස්වා ගැනීමට රටකට ඉවහල් වන නිසා. නැතුව කවරකට හෝ දොස් පැවරීමට හෝ ඇඟිල්ල දික් කරන්න නොවේ. ඉතින් ඒ අත්ෙන් ගත්තාම ආරම්භයේදී අපේ විදේශ ප්‍රතිපත්තියේ තිබුණේ අර කියන ලක්ෂණය. ඒ නිසා තමයි අපට නිදහස ලැබෙන විට බිහි වී තිබුණා සෝවියට් දේශය නමින් රාජ්‍ය 1917. නමුත් අපේ නිදහසින් පසු ආණ්ඩුව කල්පනා කළේ නෑ සෝවියට් දේශය සමග සම්බන්ධතා ඇති කරගත යුතුයි කියලා. 1949 දී බිහි වෙනවා ඔය අද ලෝකයේ ඉතාම ප්‍රබල තැනකට පැමිණ සිටින චීන නව මහජන චීනය. නමුත් අපේ රට ඒක කල්පනා කළේ නෑ චීනය සමග තානාපති සාජාන්තික සබඳතා ඇති කරගන්න. එහෙත් අප රට කොරියානු යුද්ධයේ අවසානයේදී මේ බරපතල සහල් හිගයකට මුහුණ පා විට ලංකාව චීනය සමග රබර් සහල් ගිවිසුමක් අත්සන් කරනවා. ඒත් රාජතාන්ත්‍රික සබඳතා ඇති කරගන්නේ නැහැ. ඒක නිසා තමයි මා ආරම්භයේදී කිව්වේ ඒ වකවානුවේදී රට පාලනය කරන කණ්ඩායමේ දේශීය ආර්ථික සමාජ දෘෂ්ටිය ප්‍රතිපත්තිය ඒ දිගුවක් බව විදේශ ප්‍රතිපත්තිය. හැබැයි ඕක මේ සමග පෙරමුණු ආණ්ඩුවේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය රට පාලනය කරන වකවානුව තුල වෙනස් වෙනවා. නොබැඳී ප්‍රතිපත්තියක් මත ඇය විදේශ සමතා පුළුල් කරගන්න සමත් වෙනවා. ඒක අපේ රටට කොහොමද බලපෑවේ? දසුන් මෙතනදී අපි තේරුම් ගැනීමට අවශ්‍යයි මා කලින් කී ඒ විදේශ ප්‍රතිපත්ති ජාලය ලෝකයේ තිබුණා වූ අර මුදුනේ සිටින රටවල් විසින් පරිදියේ තිබෙන රටවල් පාලනය කිරීමේ රටාවට බහුතර ජනතාවගේ විශාල විරෝධයක් තිබුණා. මන්ද අර ඒ රටාව විසින් අපේ වැනි පරිදියේ තිබෙන රටවල සම්පත් සෑම ආකාරයකම සම්පත් පැහැර ගැනීමක් සිද්ධ වුණා නිර්දය ලෙස. කොල්ල කෑමක් වුණා කියලා කියනවා. පැහැදිලිව මේක කොල්ල කෑමක් වුණා. එය ඊටාම නිර්දය අනුකම්පා විරහිත කොල්ල කෑම. මට දසුන් උදාහරණයක් සඳහන් කරන්න දෙන්න. කවුරු හරි මේ අපේ දෙබස ශ්‍රවණය කරනවා නම් ඒ අයට පුළුවන් කදිම වීඩියෝ පටයක් තිබෙනවා. ක්ලිප් එකක් YouTube එකේ. මේ වීඩියෝ පටේ කතා කරන්නේ ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ ලෝක සභාවේ කොංග්‍රස් පක්ෂ මන්ත්‍රීවරේ ඔහුගේ නම ශෂි තරූර්. ශෂි තරූර් එක්සත් ජාතීන්ගේ සහාය මහලේකම්වරේ බෙහෙවින් උගත් කෙනෙක්. ඔහු ඔක්ස්ෆර්ඩ් සංගමේ විවාදයකදී කියනවා ඉංග්‍රීසීන් ඉන්දියාවට එන විට ලෝක ආර්ථිකයට ඉන්දියාව කළ දායකත්වය ලෝක ආර්ථික නිමැවුමෙන් 23%. මේක ශෂි තරූර් කියන නිසා නෙමෙයි පිළිගත්ත යුත්තේ. ඒ ඓතිහාසිකව ඒක තමයි යථාර්ථය. නැවත කියමු. ඉංග්‍රීසීන් ඉන්දියාවට එන විට එන පෙරදිග ඉන්දිය සමාගම ඉන්දියාවේ පාලනය ගන්න විට
ඉන්දියාව ආර්ථික බලයක්. ඔව්. ඒ වකවානුවේදී ලෝකයේ ආර්ථික නිමැවුම World Economic Output කියලා හඳුන්වනවා. එහි ඉන්දියාවට හිමි පංගුව 23%. ඉන්දියාව නිදහස ලබන විට නැත්නම් ඉංග්‍රීසින් ඉන්දියාවෙන් පිටව යන විට අර 23% එනවා 3%ට පහතට. මේක ස්වාභාවික ක්‍රියාදාමයක් නොවේ. ඉංග්‍රීසින් ඉන්දියාවේ ආර්ථික ස්වාධීනත්වය බලය හිතාමතා සැලසුම් සහගතව විනාශ කරා. විනාශ කරලා ඒ සාරය තමන්ගේ රටට අරගෙන ගියා. එතම මේ ඔය අද ධනවත් කියන රටව ගොඩනැගිලා තිබෙන්නේ හුදෙක් තමන්ගේ ශක්තියෙන් නොවේ, තවත් බොහෝ රටවල සම්පත් කොල්ලකා ගැනීම. 1750 වර්ෂයේදී සමස්ත ලෝකයේ ගත් පිට ලෝකයේ මුළු ආර්ථික නිමැවුමෙන් 75% උත්පාදනය කළේ අද මේ සංවර්ධනය වෙමින් පවතින නැත්නම් දියුණු වෙමින් පවතිනවායි කියන රටවල් විසින්. මේක තමයි ඒ ලෝක රටාවේ ස්වභාවය. ඉතින් මේ පීඩනයට මේ සූරා කෑමට විරුද්ධව විශාල ජනමතයක් ගොඩනැගීමෙන් තිබුණා. ඒ ජනමතයේ එක ප්‍රතිඵලයක් තමයි පවත්නා වූ ලෝක රටාවට එරෙහි ධාරාවක් උඩට මතුවීම. ඒ ධාරාවේ එක් ලක්ෂණයක් තමයි ඒ කාලයේදී බිහි වී තිබූ ඒ ලෝකේ බල කඳවුරු දෙකෙන් එකකටවත් ගැති වෙන්නේ බැඳෙන්නේ නැතුව ඊට මැදින් සිටීමෙන් නැත්නම් සමදුරින් සිටීමෙන් එයින් අදහස් කරන්නේ නිෂ්ක්‍රීය චරිතයක් නෙවෙයි. ලෝකයේ සංසිද්ධීන් සම්බන්ධයෙන් සක්‍රීය පිළිවෙතක සිටීමෙන් නමුත් ඒ කිසිදු කඳවුරකට යටි නොවි සියලු කඳවුරු සමග මිත්‍රත්වයෙන් තම රටට ප්‍රතිලාභදායක මිත්‍රත්වයකින් පසුවීම මේ තමයි නොබැඳි සංකල්පයේ මූලික අදහස. ඒක අපිට බලපෑවේ කොහොමද? රටට සමගි පෙරමුණු ආණ්ඩු කාල සීමාව තුළ නොබැඳි සංකල්පය අපේ රටට බලපෑවේ කොහොමද? එතම සමගි පෙරමුණු ආණ්ඩුව එන්නට බොහෝ කලකට පෙර නිදහස ලැබීමටත් පෙර සිටම ලෝකයේ ශ්‍රී ලංකාව නිදහස් ලැබීමට පෙර සිටම ඒ වගේම දෙවැනි ලෝක සංග්‍රාමය තමයි පසුගිය සියවසේ සන්ධිස්ථාන. ඒ කඩයිමට පෙර සිටම අර අධිරාජ්‍යවාදී රටවල ග්‍රහණයට ගොදුරු වී තමන්ගේ සාරය කොල්ලකා ගැනීමට අවස්ථාව සලසා තිබුණු රටවල් වල දේශපාලන බලයක් මතු වෙනවා මේ රටාවට එරෙහිව. ඒක මේ 1950ටත් පෙර සිට නැත්නම් දෙවනි ලෝක සංග්‍රාමයේ අවසානයටත් පෙර සිට ඇති වෙන තත්ත්වයක්. 50 දශකයේ සිට මේ සංකල්පය මෝදු වෙනවා, පිළිසිඳ ගන්නවා. 955 දී ඉන්දුනීසියාව බන්දුන් නගරයේදී සමුළුවක් ඇති වෙනවා. මේ විදිහට තමයි නොබැඳි ව්‍යාපාර. එතකොට මා කීවා දසුන් ඔබට රටක විදේශ ප්‍රතිපත්තිය ඒ රටේ ඒ වකවානුවේ පාලන පන්තියේ දේශීය ප්‍රතිපත්තිවල දිගුව කියලා. 1956 දී බලයට පත්වනවා අර අපි කී ලෝකයේ මුදුනේ සිටින රටවල් වල සූරා කැමට එරෙහි බලවේගය. ඒ බලවේගයේ ආස්වාදයේ ලැබූ ඊට අනුගත වූ පිරිසක් තමයි 1956 දී බලයට එන්නේ. ඒ නිසා ඔවුන් අර 48 බලයේ සිට 48 සිට බලයේ සිට එක්සත් ජාතික පක්ෂයේ විදේශ ප්‍රතිපත්තියෙන් බැහැර වෙනවා. ඒ කියන්නේ දේශීය ප්‍රතිපත්තියනොත් බැහැර වෙලා අර නව විදේශ ප්‍රතිපත්තිය දිහාවට නැඹුරු වෙනවා. මේ කිසිවක් ඊටාම සුමුදු ආකාරයකින් මේ ගමන සිද්ධ වුණේ නැහැ. මේ බොහෝ වැරදීම් තිබුණා, අත්වැරදීම් තිබුණා, පසුබැසීම් තිබුණා. නමුත් ඒ ගමන කෙමෙන් වර්ධනය වුණා පසු කාල සීමාවෙදී. ඒත් මට එකතු කරන්න ඕන එය බරපතල විදිහට නැවතවරක් කඩා වැටෙනවා 1991 දී සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පසු. එතකොට අපේ රටේ විදේශ ප්‍රතිපත්තියේ වෙනසක් සිද්ධ වෙනවා. එතනින් මෙපිටට ඇවිල්ලා ලෝකයේ ආර්ථික නැගී සිටීමත් එක්ක අර කේන්ද්‍රීය රටවල්, පරිධිය රටවල් නව යටත් විදිහකරණයකට ලක් කරගන්නවා. ඒ ආර්ථිකයේ කේන්ද්‍ර කරගෙන ඒක අපේ රටට කොහොමද බලපාන්නේ කියන කාරණය පිළිබඳව අප විරාමෙන් පස්සේ කතා කරමු. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාල සීමාව තුළ එය තවත් ස්වභාවයක් බවට පරිවර්තනය වෙනවා. අලුත් පරිවර්තනයක් එක්ක තමයි මේ බලපෑම අපේ රටට එන්නේ. ඒකට කොහොමද ඒකල මුහුණ දුන්නේ කියන කාරණය අපි විරාමෙන් පස්සේ කතා කරමු.
අපි හතරේ පැයේ මොහන් සමරනායක මැතිතුමන් එක්ක අපේ රටේ විදේශ ප්‍රතිපත්තියේ ආරම්භය සහ අපේ සමග පෙරමුණු ආණ්ඩුවෙන් මෙපිට දක්වා කාල සීමාවේ විදේශ ප්‍රතිපත්තියේ ස්වභාවය පිළිබඳව කතා කළා. ඒකට ලෝකයේ කොහොමද බලපෑවේ කියන කාරණේ පිළිබඳව කතා කළා. අපේ රටේ පස්වන විධායක ජනාධිපතිතුමන් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ 50 වසරක දේශපාලන දිවිය තුළ එතුමන් විදේශ ප්‍රතිපත්තිය කොහොමද ක්‍රියාත්මක කළේ කියන කාරණය පිළිබඳව ඒ පිළිබඳව තිබුණු ස්වභාවය පිළිබඳව අපි හඳුනා ගනිමින් ඉන්නේ. දැන් 2000 මෙපිට මොහන් සමරනායක මැතිතුමනේ ලෝකයේම පරිවර්තනයක් සිදු වෙන ආර්ථික විප්ලවයක් සිද්ධ වෙනවා. ඒක අර පරිධිය රටවල් ග්‍රහණය කර ගැනීම වෙනුවෙන් කේන්ද්‍රීය රටවල් අරගෙන ගිය ක්‍රියාවලියේ ස්වභාවය වෙනස් කරමින්. ඒක අපේ රටටත් බලපාන බොහෝ වෙලාවට ලෝකයේ යුරෝපීය කේන්ද්‍ර කරගෙන ආර්ථිකමය වශයෙන් බලවත් රටවල් පසුබසමින් යම් තැනකදී අනෙක් රටවල් නැගී සිටීමකට ලක් වෙනවා. ඒකදී සමහර රටවල් වල තිබුණු ආර්ථික සම්පත් මංකොල්ල කන්න බැරි වෙනකොට අර යුරෝපීය රටවල් වෙනත් ස්වභාවයකින් ඒ යටත් කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. අපේ රටටත් මේ බලපෑම එල්ල වෙනවා. 2005 මහමැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමන් බලයට පත් වුණාට පස්සේ එතුමගේ විදේශ ප්‍රතිපත්තියේ ස්වභාවය හැඩය කොහොමද වෙනස් වෙලා තිබුණේ? 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනය ආරම්භ වන විට අර අපි කලින් සඳහන් කළ ලෝක රටාවේ ආකාරය ස්වරූපය විශාල ලෙස වෙනස් වී තිබුණා. මට ඒ වෙනස තේරුම් ගනිමු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ භූමිකාව තක්සේරු කිරීම සඳහා. කුමක්ද මේ වෙනස? දැන් ආරම්භයේදී බලවත් සහ ධනවත් රටවල් ඍජුවම ලෝකයේ රටවල් සෙසු රටවලින් වැඩි කොටස තමන්ගේ ග්‍රහණය තියාගත්තා. යටත් විජිත විදියට. 1945 දෙවැනි ලෝක සංග්‍රාමයේ අවසානයෙන් පසු යටත් විජිත සහිත රාජ්‍ය ක්‍රමය බිඳ වැටෙන්න පටන් ගත්තා. රටවල් නිදහස් වුණා. එවිට අර මුදුනේ සිටි රටවල් යොදාගත් උපාය උනේ වෙනත්කම වලින් මේ රටවල් තවදුරටත් තමන්ගේ ග්‍රහණය තබා ගැනීම. ඒ වෙනත්කම අතර එකක් තමයි තමන්ට හිතයිෂී පන්තියෙන් ඒ රටවල බලයේ තබා ගැනීමට උදව් කිරීම. ඒකම දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකයේ කඳවුරු දෙකක් ඇති වුණා. සෝවියට් දේශයේ ප්‍රමුඛ සමාජවාදී රටවල් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ ධනයිශ්වර රටවල් වශයෙන් නොබැඳි රටවල් ඒ අතරින් සිටියේ. ඒතර 2005 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයේ ජනාධිපති ධූරයට පත්වන විට ඒ කඳවුරු දෙක අහෝසි වෙලා තිබුණා. භෞතික වශයෙන්. ඒ 1991 දී එදා බල සම්පන්න සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පසුව. මේ අවධිය වන විට අර මුදුනේ සිටි රටවල් බලවත් කේන්ද්‍රයේ සිටින රටවල් පටන් ගත්තා. දැන් Tamanට ලෝකයේ අභියෝගයක් නැති නිසා සියලු රටවල් ඍජුවම Tamanගේ දේශපාලන ආර්ථික සමාජීය ග්‍රහණය තබා ගැනීමට ඒ සඳහා ඔවුන් උපයෝගී කරගත්තා විවිධ මේවලට. තමන්ගේ දේශපාලනය තමන් පතුරවන මතවාද ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් යහපාලනය ස්ත්‍රී අයිතිවාසිකම් මාධ්‍ය නිදහස මේවට ඇයි දසුන් මේවට විරුද්ධ වෙන්න බෑනේ. ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ වෙන්න ඔබට බෑ. ඒ නිසා ඒක තමයි ඉදිරියට දාන්නේ. නමුත් පිටුපස තිබුණේ මේ අරමුණ. ඊළඟට මේ අය යොදාගත්තා තමන්ට පාලනය කරන්න අවශ්‍ය රටවල් ඇතුළතින් අවුල් කිරීම, අස්ථාවර කිරීම. අස්ථාවර කිරීමට ඔවුන් භාවිත කරගත්තා 20 වෙනි සියවසේ දෙවැනි භාගයේ අග කොටසදී ලෝකයේ රටවල් වල මතුවුණු අභ්‍යන්තර අවිගැටුම්. ඒ අවිගැටුම් බොහෝමයක් වාර්ගික ස්වරූපයක් ගත්තේ. අපේ රටෙත් එවැනි අවිගැටුමක් තිබුණා. LTTE නායකත්වයේ දීපු ඒට ලෝකයේ අර බලවත් රටවල විවිධාකාර සහයෝගය ලැබුණා. කුමකටද? අර අරමුණ සඳහා. මෙන්න මෙවැනි ලෝක සන්දර්භයක් පවතිය තිබියදී තමයි 2005 දී මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති ධූරයට පත් වෙන්නේ. එතන අප විමසිය යුත්තේ මේ අසීරු සන්දර්භයේ ඇතුලේ අප රටේ පැවති ඒ අභ්‍යන්තර අවිගැටුමත් අවසන් කරමින් රටේ බහුතර ජනතාවගේ අපේක්ෂාව වූ ඉක්මන් ආර්ථික වෘද්ධියක් අත්කර ගැනීම සඳහා මේ ජනාධිපතිවරයා කළ කාර්යභාරය තමයි අපි තේරුම් ගත යුතු.
තිබෙන්නේ. ඒතර බලවත් රටවලට අවශ්‍ය වුණා එක පැහැදිලිව දකින්න පුළුවන් හැමෝම මේකට එකඟ වෙන්නේ නැහැ. LTT ව්‍යාපෘතියට සාර්ථකත්වයක් අත්කර දීමේ උවමනාවක් තිබුණා. ඇතම් අය කියනවා LTT පරාජය කිරීමට බලවත් රටවලින් ඇතම් උදව් ලැබුණා. ඔව්. නමුත් ඔවුන්ගේ සැලැස්ම උනේ මේ රටේ බලව්‍යුහයන් දෙකක් නිර්මාණය වන පරිසරයක් ගොඩනගන්න. එවිට ඒ බලව්‍යුහයන් දෙකම පාලනය කරන්න අර මුදුනේ සිටින බලවත් රටවලට හැකියාව ලැබෙනවා. අන්න ඒ ව්‍යාපෘතිය පරාජය කරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නායකත්වය දෙනවා සමත් වෙනවා. ඒක ඓතිහාසික කාර්යභාරයක්. එසේ නොවුනා නම් ඊටාම ඛේදජනක ප්‍රතිඵල අත්වන රට දෙකඩවීමක් සිදු වෙන්නට තිබුණා. එය ගලවා ගැනීමට හැකි වුණේ එතුමා දීපු දේශපාලන නායකත්වය නිසා. ඒ ක්‍රියාදාමයේදී ලෝකයේ බලවත් රටවලින් එල්ල වූ බලපෑම් හමුවේ විවිධ ක්‍රම අනුගමනය කරමින් නොසලී සිටින්නට ජනාධිපති රාජපක්ෂ මහතා සමත් වුණා. ඒ විවිධ ක්‍රම අතර එකක් තමයි එකක් ඒ රටවලින් එන බලපෑම් හමුවේ ඍජුව නොසලී සිටීම. අනික් පැත්තෙන් තමන්ගේ ව්‍යාපෘතිය සඳහා සහාය දිනාගත හැකි සියලු පාර්ශවයන් එකතු කර ගැනීම. දැන් මේකේ මම එක උදාහරණයක් සඳහන් කරන්නම්. LTT සමග සටන උච්ච අවස්ථාවට පැමිණ තිබූ 2009 අප්‍රේල් මාසයේ අගභාගයේදී මට මතක විදිහට 25 වෙනිදා පමණ එනවා මේ රටට එදා එක්සත් රාජධානී එංගලන්තයේ විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන් සහ එදා ප්‍රංශයේ විදේශ ඇමති බර්නාඩ් කුෂ්නර්. ඒක ටිකක් දිග කතාවක් අපි කෙටි කරමු වේලාව සලකලා. මේ දෙදෙනා ඇවිල්ලා කියනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අපිට තිබෙනවා ඔබට පණිවිඩයක් දෙන්න අන්තර්ජාතික ප්‍රජාවකින්. දසන් මේ බලවත් රටවල් පෙනී හිටින්නේ ලෝකයේ අන්තර්ජාතික ප්‍රජාව කියන සලුව ඇඳගෙන. ඒ ස්වභාවයෙන්. ඒක ඒ ඇඳුමින් තමයි ඒගොල්ලෝ එන්නේ. එතකොට ඒකට සුජාත භාවයක් ලැබෙනවා. නමුත් ඇත්තනම් ඒ අන්තර්ජාතික ප්‍රජාව කියන සලුව ඇඳගෙන ඉන්නේ අර 15 වෙනි සියවසේ සිට බලවත් වෙලා අදත් බලවත් තැනක සිටින ඒ රටවල් සමූහය. ඔවුන් කියනවා මේ ඔබ ගෙන යන යුද්ධය නිසා දෙමළ ජනයා විනාශ වෙනවා. ඒ නිසා මේක නවත්තන්න. ජනාධිපතිවරයා කියනවා අපි තව දුරටත් ඔබේ කොලනියක් යටත් විජිතයක් නොවේ. එය 1948 දී අවසන් වුණා. අද මම කරන්නේ මේ රටේ ජනතාවගේ යහපතට ඉවහල් වන දේ. අපේ රටේ මිනිස්සු මේ යන විට ත්‍රස්තවාදී ප්‍රහාර වලින් ඔබට ඒක ප්‍රවෘත්තියක්. නමුත් මටත් මගේ ජනතාවටත් ඒක ඛේද වාචකයක්. ඒ නිසා ත්‍රස්තවාදයේ පරාජය කිරීමෙන් මිස මම මේ සටන නතර කරන්නේ නැහැ කියන එක. ඉතින් මේ විදිහට ලෝකයේ බලවතුන් හමුවේ ප්‍රකාශ කළ දේශපාලන නායකත්වයක් අපේ රටේ නොතිබුණු බවයි තිබුණු බවට සාක්ෂි නෑ දසුන්. දැන් මට මතකයි ඊට කලින් තිබුණු පොදු පෙරමුණු ආණ්ඩු සමයේදී එක්තරා නාවික හමුදා නිලධාරියෙක් ත්‍රිකුණාමලේ ප්‍රධාන අනදෙන්නා විදියට පත් කළ විට මේ කොළඹ තිබෙන බටහිර රටවල තානාපති කාර්යාලවල නියෝජිතයෝ සහ අර සිවිල් සමාජය කියන තවත් තියෙන සලුව ඒක ඇඳගෙන සිටින පිරිස් එදා සිටි ආණ්ඩුවේ නායකාවට බලපෑම් කළා. මොහු උකුස්සෙක්. ඔවුන්ගේ වචනේ හෝක්. ඒ කියන්නේ යුදකාමී. එහෙම වුණොත් මේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් හොයන්න අපහසු වෙනවා. ඒ නිසා ත්‍රිකුණාමලේ තියන්න එපා කියලා. ඒක පිළිගත්තා එදා තිබුණු ආණ්ඩුව නායකයා. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එවැනි රටට අහිතකර බලපෑම් හමුවේ ඍජුව නැගී සිටියා. ඉතින් මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න නම් ලෝකේ
තමන්ට උදව් ගන්න පුළුවන් තැන් වලින් උදව් ගන්න ඕන. මට මතකයි LTT සමග සටනේදී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන වරක් කිව්වා මට කවුරුවත් තුවක්කු දෙන්නේ නැහැ. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමත් වුණා ජේ.ආර්. ජයවර්ධන බොහොම තීක්ෂණ බුද්ධියකින් යුත් දේශපාලනඥයෙක්නේ. ඔහුට කරන්නට නොහැකි වූ දේ කරන්නට. එතුමා සෙසු රටවල් සමග චීනය, ඉරානය, පාකිස්තානය මේ ආදී රටවල් සමග සබඳතාව ගොඩනගා ගත්තා. ඊට පස්සේ මේ අපේ ඒ සාධකයේදී LTTට එරෙහි සටනේදී ඉන්දියාව ඉතාම වැදගත් සාධකයක්. අනිවාර්යයෙන්ම. ඉන්දියා වාදයක් නැහැ මේ කලාපයේ බලවතා ඉන්දියාව. ඉන්දියාව මේ කලාපයේ රටවල් පමණක් නෙවෙයි දැන් කලාපයෙන් ඔබටත් රටවල් පාලනය කරන්නට පටන් ගන්න තිබෙනවා. මේක තමයි දසුන් ධනේශ්වර සංවර්ධනයක් ඇති කරගන්න සෑම රටකම ස්වභාවය. එහිදී ඉන්දියාව පාලනය කරගන්න සමත් වුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපති. ඒ වගේම පාකිස්තානයත් එක්ක සම්බන්ධතා ඇති කරගන්නත් සමත් වුණා. මේක මට සිහිපත් කරනවා 1971 පළමුවෙනි ජනතා විමුක්ති පෙරමුණු කැරැල්ලේදී බණ්ඩාරනායක මැතිණියගේ භූමිකාව. බණ්ඩාරනායක මැතිණිය සමත් වුණා ඉන්දියාවෙන් උදව් ගන්න, ඇමරිකාවෙන් උදව් ගන්න, සෝවියට් දේශයෙන් ඊළඟට පාකිස්තානයෙන් උදව් ගන්නට සමත් වුණා. තමන්ගේ ස්වාධීනත්වය පවත්වා ගනිමි. මෙහිදී තව කරුණක් සඳහන් කළ යුතුයි දසුන් මේකට ඍජුවම ඔබේ ප්‍රශ්නයට අදාළ නොවුණත් LTTට එරෙහිව කළ සටන දෙමළ ජනයාට එරෙහිව කළ සටනක් නොවේ. මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා දීර්ඝ කාලයක් සාමයෙන් සමගියෙන් ජීවත් වුණා. වරින් වර ඇතම් ගැටුම් ඇති වූ නමුත් ඓතිහාසිකව ඊටාම සුහද සබඳතාමේ ජන කොටස් අතර තිබුණා. එය අර මුදුනේ ඉන්න රටවලට සහ මේ රටවල ඉන්න බලලෝභී පිරිස්වල අවශ්‍යතාව නිසා තමයි බිඳ වැටි ගියේ. LTT මා දකින්නේ පරාජය කළ යුතුව තිබුණා සියලු ජන කොටස් වල යහපත සඳහා. LTT පරාජය කිරීමෙන් දෙමළ සමාජයට විශාල ප්‍රගතියක් අත් වුණා. සරල උදාහරණයක් ගත්තොත් දෙමළ දෙමාපියන්ට තමන්ගේ දරුවෝ ඉස්කෝලේ යවන්න පුළුවන් වුණා. සෙල්ලම් කරන්න පිට්ටනියට යවන්න පුළුවන්. පාරේ බය නැතුව ඔවුන්ට යන්න ඉඩ දෙන්න පුළුවන් වුණා. ඉතින් මේ විතරක් නෙමෙයි අපේ රටේ විශාල පරිවර්තනයකට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමට ඒ මිලිටරි ජයග්‍රහණය ඉවහල් වුණා. ඒ ජයග්‍රහණයට නායකත්වය දුන්නේ මේ ජයග්‍රහණයේ ගෞරවය හිමි යුතු විශාල පිරිසක් ඉන්නවා. නමුත් මතක තබා ගන්න දේශපාලන නායකත්වය, තීරණය, අවශ්‍ය සම්පත් සම්පාදනය කර ගැනීම, බාහිරව එන බලපෑම් සමනය කර ගැනීම මේක පැවරෙන්නේ රටේ නායකයා සහ ඔහුගේ හිතයිසී සමීප කණ්ඩායමට. මේ කාර්යය ඉටු කරන්නට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමත් වුණා කියන එක තමයි අප නම් දකින්නේ. දැන් 30 වසරක යුද්ධය අවසන් කරන ගමනේදී බොහෝ බාධකයන් දැන් ඔබතුමා සඳහන් කළේ විදේශ රටවල් වෙන ස්වභාවයන්ගෙන් ඇවිල්ලා බලපෑම් එල්ල කරා. හැබැයි රටේ ජනතාව වෙනුවෙන් 30 වසරක යුද්ධය අවසන් කරනවා කියන තීරණය මත එතුමා තීරණාත්මක ගමනක් යනවා. යුද්ධය අවසන් කරනවා. හැබැයි එතුමාට අර යුද්ධයේ යන කාල සීමාවේදී ජාත්‍යන්තර ප්‍රජාවකෙන් එල්ල වුණු බලපෑමේ ස්වභාවය විරස් හැඩයක් ගන්න යුද්ධෙන් අවසානයේ. ජිනීවා මානව හිමිකම් කවුන්සිලේ හරහා. හැබැයි එතනදී ඊටාමත්ම හොඳින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලේ කළමනාකරණය කරගන්න ඒක බද්ධ වුණු රටවල් කළමනාකරණය කරගන්න ඒ ආණ්ඩුවට හැකියාව ලැබෙනවා. ඒ සම්බන්ධතාවයේ තියෙන වටිනාකමත් පොඩ්ඩක් හඳුනා ගන්න, පැහැදිලි කරගන්න. ඔව්. අපේ මම මෙතෙක් කළ අදහස් දැක්වීම ටික පස්සට යම මා කිව්වා 1945න් පසු යටත් විජිත නිදහස් ලබන්න පටන් ගන්න. එසේ ඒ ක්‍රියාදාමය ආරම්භ වූ විට ඒ කියන්නේ යටත් විජිතකරණය ආරම්භ වූ විට අර පැරණි බලවතුන් නැවත එකතු වෙනවා මේ නිදහස් වෙන රටවල් තමන්ගේ ග්‍රහණය තියාගන්න. ඒ උත්සාහයේ එක මෙවලමක් තමයි තමන්ගේ ගහණය තබා ගැනීමට අවශ්‍ය රටවල තමන්ට හිතයිසී පුජ්‍යලයෝ කණ්ඩායම් බලයට ගෙනීම. මේ උදාහරණයක් වශයෙන් ඉරානයේ 1952 දී හිටපු අගමැතිවරයා කුමන්ත්‍රණයකින් මොහමඩ් මොසාඩෙක් අයින් කළා ෂා රජුව ගෙනාවා පාලනයට. එවැනි ක්‍රියාදාමයන් සිදු කළා. ඊට
ඊට පස්සේ දැන් මේ LTTE සමග සටනේදී ලෝකයේ බලවතුන්ගේ නියෝග විධානය නොසලකා ක්‍රියා කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉවත් කරන්න ඔවුන්ට අවශ්‍ය වුණා. අර මූලික ප්‍රතිපත්තියේ තවත් පියවරක් ලෙස මේක දසුන් මෑත කාලයේදී අන්තර්ජාතික කතිකාවේ විවහාරයට එනවා රෙජීම් චේන්ජ් පොලිසි. ආණ්ඩු වෙනස් කිරීම. රට පාලනය කරන්නේ තමන්ට මෙල්ල නොවන අකීකරු චරිතයක් නම් ඔහු බලයෙන් පහ කරනවා විවිධ ක්‍රමවලින් විවිධ ක්‍රම. ඒ සඳහා ඔවුන් යොදා ගන්න උපකරණ තමයි මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදය නිදහස කියන අර අලංකාර තේමා පහට සමූහයි. LTTE පරාජය කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ භෞතික ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීම සඳහා චීනය සමග සමීප වුණා. මේ කාලය වන විට අර මුදුනේ සිටි ධනවත් බටහිර නායකත්වයක් සහිත ධනවත් සහ බලවත් රටවල ආර්ථික බලය ඒට සමගාමීව දේශපාලන සහ මිලිටරි බලයටත් අභියෝග එල්ල වෙමින් තිබුණා. ඔවුන්ට දුටුවේ චීනයේ තමන්ට තිබෙන ප්‍රධාන අභියෝගයක් ලෙස සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පස්සේ. ඒ නිසා දැන් කරුණු දෙකක් තියෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පසුපස දඩයම් කරන්න. මොන එකක් බහු අකීකරු පුත්‍රේ. දෙක ඔහු අර ලෝක බලකඳවුරේ ප්‍රධානීන්ගේ ප්‍රතිවාදියා වන චීනයට සමීප වී සිටිනවා. මේක තමයි ඒ LTTE පරාජය කිරීමෙන් පසු අන්තර්ජාතික වශයෙන් ආරම්භ වන දඩයමේ යථාර්ථය ලෙස මා දකින්නේ. දැන් මේ රටේ සිවිල් සමාජය කියලා පෙනී සිටින පිරිස්, ඔය බුද්ධිමතුන් කියලා සිටින පිරිස් කියනවා රාජපක්ෂ ජනාධිපතිතුමා මානව හිමිකම් කඩ කළ නිසා තමයි මේ විරෝධය. මම නම් එහෙම දකින්නේ නැහැ. දකින්නේ නැත්තේ රාජපක්ෂ ජනාධිපතිතුමාට ඔවුන් විරුද්ධ වෙන්නේ මානව හිමිකම් කඩ කිරීමේ චෝදනාව මත නම් කොහොමද මේ බලවත් රටවල් ලෝකයේ ඊටම නරක මානව හිමිකම් වාර්තා තිබෙන රටවල් සමග සම්බන්ධතා පවත්ව ගන්නේ? ඔබ දන්නවා නිදහස් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකයේ රටවල බිහි වුණු ප්‍රධාන පෙළේ ඒකාධිපතියෝ සියලු දෙනාම ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදී බලවත් රටවල රූකඩ. ඉරානයේ ෂා, පිලිපීනයේ ෆර්ඩිනන්ඩ් මාකෝස් දීර්ඝ ලයිස්තුවක් තියෙනවා. ඒ සියලු දෙනා නැත්නම් නිකරගුවාවේ මේ හිටපු පාලකයා සෝමොස්සා මේ සියලු දෙනා නඩත්තු කළේ බිහි කළේ සහ පවත්වාගෙන ගියේ ඔය මානව හිමිකම් ගැන කතා කරන ජාතීන් විසින්. ඊළඟට අපි දන්නවා බොහෝ අරාබි රටවල තිබෙන්නේ ඊටම නරක මානව හිමිකම් වාර්තාව. එහෙම නැත්නම් ඔවුන් විරුද්ධ වෙනවා අපේ වගේ රටවල පාලකින්ට. ඒ පාලකයා අර හියුගෝ චාවෙස් වගේ බටහිර රටවල් විසින් අනුදත් නියෝ ලිබරල් මාදිලිය කෙලින්ම අභියෝග කරන කෙනෙක් වුණා නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන සමය තුල ඔහු නියෝ ලිබරල් මාදිලියට යම් සීමාවක් පනවන්න පාලනයක් තබා ගන්න සමත් වුණා. තුමාගේ පාලන සමයේදී රාජ්‍ය ව්‍යාපාර කුණු කොල්ලයට පෞද්ගලිකකරණය කිරීම සිද්ධ වුණේ නැහැ. මේ සියල්ලේ එකතුවක් වශයෙන් ඔවුන් තීරණය කරනවා අර ඇඩ්මිරාල් හැරි හැරිස් කිව්ව භූමිය පිහිටීම නිසා අතිශය වැදගත්කමක් උපමාර්ගික අගයක් හිමික ගන්න භූමියේ පෙර අපර දිග වෙළඳ මාර්ගයේ කේන්ද්‍රයක සිටින භූමියේ තමන්ට හිතවත් කණ්ඩායමක් බලයට ගෙන ඒම සඳහා. ඒක තමයි 2015 දී යහපාලනය නමින් ආපු ව්‍යාපෘතිය. දැන් මේ ඇත්තටම මේ ලෝකයේ බලවත් රාජ්‍යයන්ගේ හැසිරීම පිළිබඳව කතා කරද්දී සමහර වෙලාවට අපි අනෙකුත් බලවත් රාජ්‍යයන් බවට පත්වුණු රටවල් පිළිබඳව කතා කරා. ජෙනරල් පාක්, ඊට පස්සේ මැලේසියාවේ මහතීර් මුහම්මද් මහතා කාලාන්තරයක් ජනතාවගේ හැඟීම් මනාව හඳුනා ගනිමින් ලෝක ස්වභාවය හඳුනා ගනිමින් දීර්ඝ කාලයක් රට පාලනය කරලා ඔවුන් ආර්ථික වර්ධන වේගය තුල සහ ධනවත් රාජ්‍යයන් බවට ඒ රටවල් පත් කරනවාද? තාමත්ම ධනවත් රටවල්. බටහිර රටවල් ඔවුන් උපක්‍රමිකව වෙන ක්‍රමවේදයක් අනුගමනය කරනවා. ධනවත්ව තිබුණු රටවල් අර ඔබතුමා සඳහන් කර විදිහට තමන්ගේ පාලනය නැත්තම් ඒ පාලකයන්
ඝාතනය කරලා රට අස්ථාවර කරන්න. අපි දැක්ක මොහමඩ් ගඩාෆි. ඊට පස්සේ ඉරාකයේ ඔවුන් බැග්ඩඩ් අගනුවර ඇතුළු ඔවුන් සම්පූර්ණ සමතලා කරන බටහිර මැදිහත් වීම තුළ 2015 අපේ රටට රත් වෙන්නේ ඒ තත්ත්වෙමද කියන කාර්යය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මට ඔබතුමාගෙන් පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි මේ විරාමෙන් පස්සේ. අපි අලිත හත්වෙනි පැයත් එක්ක අද දේශපාලන විචාරක මොහන් සමරනායක මැතිතුමන් එක්ක අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ දේශපාලන දිවියේ 50 වසරක එතුමන්ගේ විදේශ ප්‍රතිපත්තියේ ස්වභාවය අපි මනව හඳුනා ගන්නමින් ඉන්නේ කියවා ගන්නමින් ඉන්නේ මොහන් සමරනායක මැතිතුමනි අර විරාමයට යන්න කලින් මම කිව්වේ ලිබියාවේ මොහමඩ් ගඩාෆි ඊට පස්සේ ඉරාකය බටහිර රටවල් විවිධ කුමන්ත්‍රණයන් ඔස්සේ සම්පූර්ණයෙන්ම ඝාතනය කිරීම සහ අස්ථාවර කිරීම සිද්ධ කරනවා. ඔවුන්ට හිතවත් පාලන තන්ත්‍රයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් සහ ස්වභාවික සම්පත මංකොල්ල කෑම වෙනුවෙන් ඒ දඬුවමේ එක් ස්වභාවයකින් තමයි අපිට 2015 මේ බලපෑම එල්ල වෙන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා නැත්නම් ශක්තිමත් නායකත්වයක් බිහි වෙනකොට වුන් කරන්නේ වුන්ට හිතවත් නැත්නම් ඒ සම්පූර්ණයෙන් අයින් කරලා දාන්න උත්සාහ කරනවා. පස්සේ කාලෙකදී ඇමරිකාව කියනවා මහින්ද රාජපක්ෂ රෙජිමේ පරාජය කිරීම වෙනුවෙන් කරපු වියදම් වල ඇස්තමේන්තුව තාම උන්ට ලැබිලා නැහැ කියලා. ඒ කියන්නේ ඍජු මැදිහත් වීමක් තියෙනවා. එතනදී ඇයි අසමත් වෙන්නේ? කවුද අසමත් වෙන්නේ? මහින්ද රාජපක්ෂ මැතිතුමන් ස්වභාවය හඳුනා ගන්න. ඔව්. අපි ටික පළල් උත්තරයක් දී යුතුයි මං හිතන්නේ මේ ප්‍රශ්නෙට. දැන් මගේ මේ අද අදහස් දක්වීමේ මා කීවා දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ඒ බලවත් රටවල් සෙසු රටවල් තමන්ගේ ග්‍රහණයේ තබා ගැනීමට අනුගමනය කළ ක්‍රියාදාමය. එය එළියට එනවා. නග්න ලෙස වේදිකාවට එනවා 1991 දී සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පස්සේ. ඉන් අනතුරුව ඔවුන් අර තමන්ට අවනත නොවන පාලකයන් වෙනස් කිරීමේ රෙජීම් චේන්ජ් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ එක එක රටවලදී එක් විදිහට. දැන් ඉරාකයේදී ඔවුන් භාවිත කරනවා තමන්ගේ සුපිරි මිලිටරි බලය. ඉරාකයේදී ඔවුන් භාවිත කරනවා ඉරාකයේ අභ්‍යන්තරයේ ගැටුම් ඇතිකොට ඒ මොහමර් ගඩාෆිට එරෙහි කණ්ඩායමට අවිසම්පාදනයේ ආදී මගින් ඒ ආණ්ඩුව පෙරලා දැමීම. තවත් සමහර රටවලදී ඔවුන් භාවිත කරපු උපක්‍රමයක් තමයි මේ වර්ණ විප්ලව කලර් රෙවොලූෂන්ස් කියන එක. ඒ කාලේ ඔබට මතක ඇති මේ දොඩම් විප්ලවය, තම්පාට විප්ලවය නොයෙක් නම් වලින් විප්ලව ඇතම් රටවල ඇති වුණා. තව රටවල ක්‍රමයක් තමයි මැතිවරණ තමන්ට අවශ්‍ය පරිදි මෙහෙවීම. මේක හරි සූක්ෂම ව්‍යාපෘතියක්. දසුන් මොකද ඡන්දය ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් නේ මැතිවරණ පැවැත්වීම. කියන්නේ ජනතාව තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන තැන. නමුත් මේ මැතිවරණ මැනිපියුලේට් කරන්න තමන්ට අවශ්‍ය පරිදි හසුරවන්න ලෝකේ බලවත් රටවල් දන්නවා. ඒ සඳහා අවශ්‍ය ධනය වුන් ළඟ තියෙනවා. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය තියෙනවා. ඒ සඳහා අවශ්‍ය බුද්ධිමතුන් සහ සහායකයෝ සමුදායක් ඔවුන්ට තිබෙනවා. ඔවුන් අතේ අන්තර්ජාතික ජනමාධ්‍ය තියෙනවා. ඉතින් මේ සියල්ල උපයෝගී කරගෙන 2015 දී ලංකාව වැනි රටකට මොකද අපේ රටේ නාමික හෝ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතියක් ගොඩනගී තිබුණු රටක් නිසා ඉරාකයේ අනුගමනය කරපු පිළිවෙත මෙහිදී අනුගමනය කිරීම බලවත් රටවලට උනත් ඒක ගැටලුවක්. ඒක කරන්න බෑ ප්‍රායෝගිකව. ඒ නිසා ඔවුන් යොදා ගන්නවා අර ඊළඟ රෙජීම් චේන්ජ් වර්ණ විප්ලව ආකාරයේ උපාය. ඒ උපාය තමයි ක්‍රියාත්මක වුණේ. ඒ තමයි තමන්ට අරුචි අවනත නොවන අකීකරු පුත්‍රයාව පාට කරනවා. දූෂිතයි, මානව හිමිකම් කඩ කරනවා, අත්නෝමතිකයි, ඔතොරිටේරියන් මේ කියන සියල්ල. ඒ කියන්නේ මෙතෙක් ලෝකයේ අනෙක් රටවල් පාලනය කර ගැනීම වෙනුවෙන් ආපු ස්වභාවයෙන් සම්පූර්ණයෙන්ම මෙදලා ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවයකින් තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඔබ කලින් දසුන් කී පරිදි මේවායේ බොහෝ සංඛ්‍යා සහ තොරතුරු තව කාලයක් යයි එළියට එන්නේ. සමහර විට නොඑන්නමත් පුළුවන්. දැන් මම කලින් කිව්වේ 1952 දී ඉරානයේ හිටපු අගමැතිවරයා ඉවත් කිරීමේ කුමන්ත්‍රණේ රහස්‍ය කියවිලි දැන් වසර දෙක තුනකට කලින් එළියට ආවා. ඒ වගේ මේකෙත් එන්න පුළුවන්. නමුත් දැනට තිබෙන තොරතුරු අනුව අපි පැහැදිලිවම දකින එකක් සඳහන් කරන්නම්. 2015 අවුරුද්දේ
ඇමරිකා එක්සත් ජනපද රාජ දෙපාර්තමේන්තුවේ මූල්‍ය වාර්තාවේ එදා සිටි ඇමරිකාවේ රාජ ලේකම් ජෝන් කෙරීම සඳහන් කරනවා ඔවුන් 2015 දී රටවල් තුනක ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපනය කිරීම සඳහා ඔවුන් කියන්නේ to restore democracy. ඒක තමයි ඔවුන් කියන්නේ ආණ්ඩු පෙරළන එකට ඔවුන් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන එක. සඳහා ඩොලර් මිලියන 585ක් වැය කළ බව. ඔව්. ඒ රටවල් තුන තමයි නයිජීරියාව, මියන්මාරය සහ ශ්‍රී ලංකාව. ඉතින් එයින් පැහැදිලි වෙනවා මේ පිටුපස්සේ තිබුණු ඇත්ත අරමුණ. ඇත්ත අරමුණ තමයි භූගෝලීය වෙළඳ සහ උපාය මාර්ගික වශයෙන් අතිශය වැදගත්කමක් හිමි කරගන්නා මේ බිම් කඩ මතු කාලයකදී තමාගේ ආර්ථික අභියෝගකරුවා වන චීනය සමග ගනුදෙනු කිරීම සඳහා භාවිත කිරීමට හැකිවන ආකාරයට මේ බිම් කඩේ තමන්ට සුවච්ච කීකරු කණ්ඩායමක් බලයට පත් කර ගැනීම. ඒ රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට චෝදනා තිබුණා. ඒ චෝදනා සමහරක් පිළිබඳව පරීක්ෂණ කළ යුතුව තිබුණා. නමුත් ඒවා නොවේ මෙතන ඒ චෝදනා ප්‍රයෝජනයට ගත්තා අර ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා. චෝදනා පාට කළා වැඩි නේද? අර ප්‍රධාන වශයෙන් අපි හිතමු මේ හොරා කියන දූෂිතයා කියන අදහස ඇති කර. නමුත් මේ අදහස ගෙන ආපු අයමත් අතිශය දූෂිත චර්යාවක් තිබෙන අය. ඊට අරමුදල් සැපි වූ බලවත් රටවලත් තිබෙන්නේ ඒ දූෂිත යාන්ත්‍රණය. ආර්ථික දේශපාලන යාන්ත්‍රණය. ඊට පස්සේ ඔවුන් විසින් බලයට ගෙනපු ආණ්ඩුව පිළිබඳව කතාව මම හිතන්නේ මේ රටේ මිනිස්සු දන්න නිසා නැවත කිව යුතු නැහැ. මගේ තර්කය වන්නේ ඒ පාලන සමයේදී කිසිදු අඩුපාඩුවක් වැරද්දක් නොතිබුණා කියන එක නොවේ. වැරදි තිබුණා. ඒවා තමයි ඔවුන් ප්‍රයෝජනට ගත්තේ අර අත්කරගත් සුවිශාල ජයග්‍රහණ යටපත් කළ රෙජිම් චේන්ජ් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2015 ඒ බැටීම 2019 වෙනකොට යලි නැගිටීමක් වෙනවා. එක අඩියක් පස්සට ගියා නම් පීවර දෙකක් ඉස්සරහට තියමින්. ඒ නැගිටීමේ අදිෂ්ඨාන. ඒකට ලංකාවේ ප්‍රජාවගේ විතරක් නෙවෙයි ලෝක සහභාගීත්වයක් දායකත්වයක් ලබා ගන්නවා. ඒ ආශිර්වාදයක් දෙනවා. ඒ නැගිටීම යලි. දසුන් ඓතිහාසික සත්‍යයක් අවසානයේදී ඉතිහාසයේ ගොඩනගන්නේ ජනතාව කියලා. Peoples make their own history. 2015 ව්‍යාපෘතිය එළිවෙන්න පටන් ගන්නවා. ඒ ව්‍යාපෘතිය සාර්ථක වී නොබෝ කලකින්. ඒ නිසා ජනතාව අතර මොනවද ඒ ව්‍යාපෘතියේ ප්‍රතිඵල වුණේ? මේ රටේ ස්වාධීනත්වයේ කෙමින් ගිලිහිමින් ගියා. ලෝකයේ බලවත් රටවල් අපේ රටේ අභ්‍යන්තර යාන්ත්‍රණ වලට අධිකරණයට, ආරක්ෂක හමුදා යාන්ත්‍රණයට, දේශපාලනයට, ආර්ථිකයට ඍජුව බලපෑම් කරන්න පටන් ගත්තා. එතකොට LTT සමග සටන් කළ ආරක්ෂක හමුදා ජුද අපරාධකරුවෝ ලෙස නම් කරලා ඒ සඳහා ඒ දඬුවම් කළ යුතුය කියන පදනමේ සිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වේදිකාවක් කරගෙන යෝජනා සම්මත කළා. ඒ යෝජනාවට සම අනුග්‍රහකත්වය දක්වන්න ඔවුන් විසින් බලයට ගෙන ආපු ආණ්ඩුව එකඟ වුණා. ඉතින් මේ විදිහට බරපතල ලෙස මේ රටේ ස්වාධීනත්වය, ආර්ථික පැවැත්ම, ජන කොටස් අතර සමගිය බිඳ දමන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙමින් තිබුණේ. දසුන් මම දන්නේ අපි කී දෙනෙක් මේ කල්පනා කරනවද කියලා. යහපාලන ආණ්ඩුව සම්මත කර ගැනීමට උත්සාහ කළ ආණ්ඩුකම ව්‍යවස්ථාව අර ඔරුමිත් නාඩු කියලා තේම හඳුන්වලා. ඒතර මේ රටේ පළාත් 9 අතිශය පුළුල් ස්වයං පාලන බලතල සහිත ඒකක 9ක් නිර්මාණය කරා නම් මේ කොරෝනා අර්බුදය හමුවේ කුමක්ද මේ රටට අත්වෙන්න පුළුවන් ඉරණම කල්පනා කර බලන්න. මේ සත්‍ය අපේ රටේ ජනතාව තේරුම් ගත්තා. ඒ අවබෝධයේ ප්‍රතිඵලය තමයි 2019 නොවැම්බර් 16 ජයග්‍රහණය. අපේ රටේ නිදහස ලැබීමෙන් පසු ඇතම නිදහස ලබන්නත් කලින් තමයි පළමුවෙනි පාර්ලිමේන්තු මැතිවරණය තිබුණේ 47. එදා සිට පැවති මැතිවරණ අතරින් අවිවාදිතවම
වඩාත්ම විවෘත වඩාත්ම ඔය ඔවුන්ගේම වචන වලින් කියනවා සාධාරණ ජනාධිපතිවරණය 2019 නොවැම්බර් 16 ජනාධිපතිවරණය. එහිදී නිශ්චිත බහුතරයක්. ඒ ගැන වාද කරන්න බෑ. වැනි දැන් 1988 දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජයග්‍රහණය කරන ඉතාම සුළු ඡන්ද සංඛ්‍යාවකින්. අතිශය බියකරු වාතාවරණයක එවැනි කිසිදු කැලලක් නැති ජනාධිපතිවරණය. ඒ ජනාධිපතිවරණයෙන් කුළු ගැන්වුනේ අර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ආරම්භ කළ ක්‍රියාදාමයේ කූටප්‍රා. හොඳයි. හොඳ පැහැදිලි කර ගැනීමක් අපිට කරගන්න හැකියාව ලැබුණා. ලෝක දේශපාලනික ස්වභාවය සහ ඒ රාජ්‍යන්වල නායකත්වයන්ගේ ක්‍රියාත්මක වීම අපේ රටට කොහොමද බලපෑවේ කියන කාරණේ අපේ රටේ විදේශ ප්‍රතිපත්තියේ මහින්ද රාජපක්ෂ භූමිකාව එතුමන්ගේ 50 වසරක දේශපාලන දිවිය කියවමින් අපි පැහැදිලි කරගනිමින් හිටියේ. මෙහෙම ස්තුතිවන්ත වෙනවා. ලෝක දේශපාලනය පිළිබඳව මහා ගැඹුරු කියවීමක් තියෙන මොහන් සමරනායක මැතිතුමන් ඔබතුමන්ට අද 7 වෙනි පැයට එළඹ පැහැදිලි කිරීම සිදු කිරීම සම්බන්ධයෙන් ආයුබෝවන් කියලා ඔබතුමාට වැඩසටහනෙන් සමුදෙන්නේ. අපේ රටේ දේශපාලන ගමන් මගේ 50 වසරක කීර්තිමත් දේශපාලනයක් මහින්ද රාජපක්ෂ සලකුණ තුල අපේ රටේ මුද්‍රාගත කරනවා. එහි අපි විදේශ ප්‍රතිපත්තියේ ස්වභාවය මනාව හඳුනාගත්තේ. අපි සමුගන්න වෙලාවේ යලි මතක් කරනවා කොරෝනා පිළිබඳ අවධානම තාම තියෙනවා. ඒක හිතට අරගෙන ඔබ ක්‍රියාත්මක වෙන්න. අපි සමුගන්න යලි මුණ ගැහිම හෙට උදේ 7ට 7 වෙනි පැයේ. ආයුබෝවන්.